ලුඩ්විග් විට්ගන්ස්ටයින් කියන දාර්ශනිකයා ගත්තාම 20 වන සියවසේ ඊටාම වැදගත් දාර්ශනිකයෙක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. මොකද විශ්ලේෂී දර්ශනය තුළ එහෙම නැත්නම් ඇනලිටික් ෆිලොසොෆි තුළ මහා බලකණුවක් ඔහු බර්ට්‍රන් රසල් කියන දාර්ශනිකයත් එක්ක එකතු වෙලා විශ්ලේෂී දර්ශනයේ විශාල පරාසයක් ආවරණය කරන්නට සමත් වුණා. නමුත් පසු කාලයකදී ඔහුගේ රචනා විශ්ලේෂී දර්ශනයට ඒ ආකාරයෙන්ම ඉවහල් නොවන ආකාරයේ ගොඩනැගීම් සිද්ධ වුණා සහ ඒවා ප්‍රශ්න කිරීමට ලක් වුණා. ඇත්තටම විට්ගන්ස්ටයින්ගේ මූලික දාර්ශනික සංකල්ප පිළිබඳ සාකච්ඡා කරද්දී ඔහු ඉදිරිපත් කරපු ලැන්ග්වේජ් ගේම් එහෙම නැත්නම් භාෂා ක්‍රීඩාව කියන දාර්ශනික සංකල්පය ඊටාම වැදගත්. මොකද මේ දාර්ශනික සංකල්පය භාෂා දර්ශනය වගේ විෂයක් ඇතුළෙත් අනෙකුත් විෂයන් ගණනාවක් කරාත් යම් ආකාරයකට අඩු හෝ වැඩි වශයෙන් බලපාලා තියෙනවා. විට්ගන්ස්ටයින් ඉදිරිපත් කරන මේ භාෂා ක්‍රීඩාව තුළ තිබෙන අදහස කුමක්ද? ඇත්තටම භාෂා ක්‍රීඩාව තුළින් ඔහු අදහස් කළේ එවක භාෂාව සම්බන්ධයෙන් තිබිච්ච දාර්ශනික අදහස යම් ආකාරයකට සංශෝධනය කිරීම. එහෙම නැත්නම් අලුතින් න්‍යායගත කිරීමකට ලක් කිරීම. මොකද සාම්ප්‍රදායික බටහිර දර්ශනයේ විශේෂයෙන් මෙහිදී විට්ගන්ස්ටයින් ගන්නේ ඔගස්ටින් කියන මධ්‍යකාලීන දාර්ශනිකයව. සාම්ප්‍රදායික බටහිර දර්ශනයේ භාෂාව පිළිබඳ යම් ආකාරයකට පිළිගැනීමක් තිබුණා. විශේෂයෙන් ඔගස්ටින් වගේ දාර්ශනිකයෝ පිළිගත්තු පිළිගැනීම. ඔගස්ටින්ගේ අදහස තමයි අපි භාෂාව ඉගෙන ගන්නේ යථාර්ථය සමග යම් සම්බන්ධයක් ඇතිවයි කියලා. ඒ කියන්නේ දැන් ඔගස්ටින් එකට පෙන්නලා දුන්නේ මෙන්න මෙහෙම උදාහරණයක්. ඒ කියන්නේ අපි කුඩා කාලයේදී අපේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ බාරකාරයෝ කවුරුන් හෝ අපිට පෙන්නනවා යම් වස්තුවක්. පොතක් පෙන්නුවොත් පොත මේ පොත කියලා ඒක පෙන්නලා අපිට වචනයක් ඒකට කියනවා. ගහක් පෙන්නලා මේ ගහ කියලා අපිට උගන්වනවා. අඹ ගෙඩිය නම් අඹ කියලා මේකට අපිට උගන්වනවා වැඩිහිටියෝ. එතකොට මේ ඔගස්ටින් පෙන්වලා දීපු කාරණේ තමයි යථාර්ථය සහ අර වචනය අතර යම් ආකාරයකට කොරස්පොන්ඩන්ස් එකක් අනුරූපතාවක් සම්බන්ධයක් තියෙනවා කියන එක. යථාර්ථයයි වචනයි භාෂාවේ වචන හැදිලා තියෙන්නේ යථාර්ථයට යම් ආකාරයකට සම්බන්ධයක් ඇතිව කියන එක. විට්ගන්ස්ටයින් විප්ලවකාරී ලෙස වෙනස් කරන්නේ මෙන්න මේ අදහස. ඔහුගේ පසුකාලීන කෘතිය වන ෆිලොසොෆිකල් ඉන්වෙස්ටිගේෂන්ස් කියන කෘතියේදී තමයි ඔහු මේ න්‍යායික ගොඩනැගීම සිද්ධ කරන්නේ මේ ලැන්ග්වේජ් ගේම් කියන ගොඩනැගීම. එතකොට විට්ගන්ස්ටයින් ඉදිරිපත් කරන ලැන්ග්වේජ් ගේම් එක මොකක්ද? ඔහු ඉදිරිපත් කරන ලැන්ග්වේජ් ගේම් එක තමයි භාෂා ක්‍රීඩාව තමයි ඔහු කියන්නේ මෙහෙම යථාර්ථය සහ භාෂාව අතර යම් ආකාරයකට අපි මූලික අදහසක් තියාගත්තත් භාෂාව සහ යථාර්ථය අතර එහෙම සම්බන්ධයක් නැහැ කියන දේ. ඒ කියන්නේ අපි අර්ථය තීරණය කරගන්නේ යම් ආකාරයකට කොන්ටෙක්ස්ට් එක මත, සන්දර්භය මත. ඒ කියන්නේ යථාර්ථ මේ ලෝකයේ තිබෙන දේවල් එක්ක නෙමෙයි. එහෙම නැත්නම් භාෂාව ක්‍රීඩාවක් වශයෙන් පාවිච්චි කිරීම. භාෂාවේ භාවිතය අනුව ඒ සන්දර්භයන් අනුව පාවිච්චි කිරීම අනුව මේක මෙන්න මෙහෙම විට්ගන්ස්ටයින් දෙන උදාහරණයකින්ම අපි පැහැදිලි කරගමු. විට්ගන්ස්ටයින් කියනවා water. අපි water කියන වචනය ගත්තොත් එහෙම නැත්නම් වතුර අපි කියන වචනය ගත්තොත් water කියලා කියන එකෙන් එකක් වතුර අදහස් වෙනවා මොකක් හරි භාජනයක තියෙන වතුර. නමුත් එතකොට ඒකේ යථාර්ථයත් එක්ක අර කියන ඔගස්ටින් කියනවා වගේ සම්බන්ධය හරි. හැබැයි water කියන වචනේ ඒක විතරක් නෙමෙයි. water කියන වචනයෙන් අනක් දීමක් සිද්ධ කරන්න පුළුවන්. water එමන් අපි සිංහලෙන් වතුර එකක් ගේනවා කියන එක වෙනුවට කාට හරි අනක් දීලා බල කිරීමක් අනදීමක් වතුර කියලා අපිට අනක් දීමක් සඳහා මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ගෙන්
කෙනෙක් ඒ වචනේ ඇහුනහම දන්නෝ මේ මට ලැබිච්ච අණක් වතුර එකක් ගේන්න කියලා කිව්වේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් විදිහට වතුර කියන එක පාවිච්චි කරන්න පුළුවන්. වතුර කෙනෙකුට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආකාරයකට අනතුරු ඇඟවීමක් සඳහා ලිස්සලා කෙනෙක් වැටෙන්න යනවා උතන වතුර කියන එක කියන්න පුළුවන්. ඒතර වතුර කියන වචනයට යම් කිසි යථාර්ථයක් එක්ක බැඳිච්ච එහෙම නැත්නම් ලෝකේ තියෙන එක දෙයක් එක්ක බැඳිච්ච එක අදහසක් එක අර්ථයක් විතරක් නැහැ. ඒ කියන්නේ අර මේ වාජනයක් ඇතුලේ තියෙන වතුර ටිකට විතරක් නෙමෙයි වතුර කියන වචනේ කියන්නේ. එතකොට ඒ අර්ථය කියන එක නිෂ්පාදනය වෙන්නේ එහෙම යථාර්ථයකට අනුරූප වන යථාර්ථයකට කොරස්පොන්ඩන්ට් වන අර්ථයක් නෙමෙයි තියෙන්නේ. අර්ථය ගේම් එකක් වගේ ප්ලේ වෙනවා. ඒකට විට්ගන්ස්ටයින් දෙන තවත් උදාහරණයක් තමයි ගයක් හදන්න යනකොට බාස් කෙනෙක් ඉන්නවා එයාගේ සහායකයෙක් ඉන්නවා අපි හිතමු බාස් ඉල්ලනවා මොකක් හරි ඇණයක් ඔතන අටේ අඟල් අටේ ඇණය දෙන්න. එතකොට ඒ ඇණය දෙනකොට අරයා ඇණ තියෙනවා ඒ අතරින් අඟල් 8 ඇණය තෝරගන්නවා. ඒ වගේ එයා ඒ ඇණය අනෙක් දේවල් වලින් වෙන් කරගන්නවා, මිටියෙන් වෙන් කරගන්නවා. එහෙම නැත්නම් වෙනත් ඉලක්කම් වෙනත් ද්‍රව්‍යකින් වෙන් කරගන්නවා, වෙනත් ඔබ්ජෙක්ට් එකකින් වෙනස් කරගෙන එයා ඒකම තෝරලා දෙනවා. එතන භාෂාත්මක ක්‍රීඩාවක් වෙන්නේ. හරියට චෙස් ගේම් එකක් වගේ. චෙස් ගේම් එකේදී එක ඉත්තට එක මොහොතේදී අර්ථයන් එනවා. එතකොට අපි අර්ථයන් නිර්මාණය කරගන්නේ මේ ගේම් එකක් වගේ අනික් ඒවත් එක්ක තියෙන ප්ලේ එකත් එක්ක. ඒ තියෙන සන්දර්භය අනුව. අර වතුර කියනකොට අණක් දීම කියන එක තේරුම් ගන්න ඒ තියෙන සන්දර්භය අනුව. ඇත්තටම වචන වලට විතරක් නෙමෙයි වාක්‍ය වලට පවා අර්ථයක් නැහැ සන්දර්භයකින් තොරව කියන එකයි විට්ගන්ස්ටයින් කිව්වේ. විට්ගන්ස්ටයින් කිව්වේ වාක්‍යයක් පවා අර්ථවත් වෙන්න නම් ඒකේ සන්දර්භය ඇතුලේ ඕනේ ඒක තේරුම් ගන්න. එතකොට අර යථාර්ථයට අනුරූපයි කියපු පැරණි අදහස බටහිර දර්ශනයේ තිබිච්ච පැරණි අදහස අති විශාල වශයෙන් වෙනස් කළා මේ ලැන්ග්වේජ් ගේම් කියන සංකල්පය ගෙනහැවිල්ලා. එතකොට ඒක තාම සුළු සංකල්පයක් නෙමෙයි මේක. සමස්ත බටහිර දර්ශනයම වෙනස් කරන්න සෑහෙන තරම් හේතු වෙච්ච එක. පස්සේ ලින්ග්විස්ටික් ටර්න් කියලා ඇති වෙනවා බටහිර දර්ශනයේ භාෂාත්මක ප්‍රවණතාව භාෂාත්මක හැරවුම කියලා. එහෙම නැත්නම් දර්ශනය භාෂාව ඔස්සේ තේරුම් ගන්න ඕනේ කියන කාරණේ කරා පැමිණීම දක්වා. ඊළඟට භාෂාත්මක වශයෙන් ඊට පස්සේ පශ්චාත් ව්‍යුහවාදය වගේ දේවල් ගොඩනැගීම දක්වා. පස්සේ පශ්චාත් නූතනවාද විශේෂයෙන් ලියෝතා වගේ දාර්ශනිකයන්ට සෑහෙන්න විට්ගන්ස්ටයින්ව බලපානවා. right. එතකොට මේක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සන්දර්භය මත අර්ථය තීරණය වෙනවා කියන අදහස බටහිර දර්ශනයට ආපු මම මේක සරලව පැහැදිලි කළාට මේක තාම අමාරුයි මේකේ තියෙන ඉසියුම් දාර්ශනික තර්ක කිරීම තේරුම් ගන්න. කොහොම වෙතත් මේක තමයි මූලික අදහස. පස්සේ කාලේ දර්ශනයේ මහා වෙනස්කම් සිදු කරන සංකල්පයක් බවට පත් වෙන්නේ මේ භාෂා ක්‍රීඩාව පිළිබඳ ඉදිරිපත් කරපු සංකල්පයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ලුඩ්විග් විට්ගන්ස්ටයින්. විට්ගන්ස්ටයින් කියන්නේ අත් වශයෙන්ම දාර්ශනිකයෙක් වුණාට ඔහු මූලික වශයෙන් ඉංජිනේරු විද්‍යාව හදාරපු කෙනෙක්. පස්සේ දර්ශනීය විෂයට ඔහු පැමිණෙනවා. සහ ඔහු ඒ ගණිතය ඇසුරින් ඉගෙනගත්ත දේවල් ඔහු දර්ශනයට ආදේශ කරනවා. ඔහු බර්ට්‍රන්ඩ් රසල් සමග සෑහෙන දේවල් නිර්මාණය කරනවා. මොකද රසලුත් ගණිතඥයෙක්. ඒ වගේ මම හිතන්නේ විට්ගන්ස්ටයින් ගැන අපිට තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. විට්ගන්ස්ටයින් කියන්නේ ඉතා විශිෂ්ට දාර්ශනිකයෙක් 20 වෙනි සියවසේ පහළ වෙච්ච.